ආයුබෝවන් 8 ශ්‍රේණිය ගණිතය 8 වෙනි පාඩම වර්ගමූලය පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක වර්ගමූලය නිරීක්ෂණය මගින් සෙවීම පිළිබඳ සාකච්ඡා කරමු. හොඳයි. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය නිරීක්ෂණයෙන් හොයන්න අපි මෙන්න මේ වගේ පොඩි වැඩක් කරමු. මම මෙතන ලියලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති 1 ඉඳලා 30 වෙනකන් තියෙන වර්ග සංඛ්‍යා ටික. පූර්ණ වර්ග සංඛ්‍යා ටික. එතකොට මම මේ මුලින්ම ලියලා තියෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාව හැදුණු විදිය. ඊළඟ පේලියේ ලියලා තියෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාව. ඊළඟ පේලිය අවසාන පේලියේ ලියලා තියෙනවා ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවට අදාළ වර්ගමූලය. දැන් බලන්න පළවෙනි පේලිය අපි සැලකුවොත් 1 ගුණ කිරීම එකෙන් තමයි මේ පූර්ණ වර්ග සංඛ්‍යාව 1 කියන එක හැදුනේ. ඊට පස්සේ 1 ගුණ කිරීම 1 කියලා ලියන්න පුළුවන් නිසා 1 වර්ගමූලය 1 කියලා ආවා. ඒවා ටික අපි ඉගෙන ගත්තා. දැන් තව එකක් උදාහරණයක් ගමු. 289. 289 හැදුනේ 14ක් 17න්. තොර 17 14 289 කියලා කිව්වම 289 තමයි පූර්ණ වර්ග සංඛ්‍යාව. මේ මෙතන තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා ටික. එතකොට 289 වර්ගමූලය කියලා කිව්වම 289 ලිව්වේ 17 ගුණ කිරීම 17 නිසා 289 වර්ගමූලය 17 වුණා. මෙන්න මේ වගුවේ තියෙන ටික බලාගෙන අපි දැන් පුරවන්න යනවා ඕගොල්ලොන්ගේ පෙළ පොතේ 96 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම 1 කියන වගුව. ඒක අපිට ඕනි වෙනවා දැන් මේ නිරීක්ෂණයෙන් වර්ගමූලය ගණනය කිරීම සඳහා. එතන මොකද තියෙන්නේ ක්‍රියාකාරකමේ එක ස්ථානය එකවන පූර්ණ වර්ග සංඛ්‍යා ටික ඕනි වෙනවා. දැන් අපි ඉගෙන ගත්තනේ කලින් මේ පාඩමේම මුල් කොටසක ඉගෙන ගත්තනේ පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම විදියට එහෙම නැත්නම් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ විදියට තියෙන්න පුළුවන් ඉලක්කම් මොනවාද? තියෙන්න බැරි ඉලක්කම් මොනවාද කියලා නේද? එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ විදියට තියෙන්න පුළුවන් ඉලක්කම් විදියට අපි ඉගෙන ගත්තේ 1 4 5 6 9 බිඳුව. බලන්න ඔයගොල්ලෝගේ පොතේ ඉදිරියට පෙරලලා බලන්න අපි මේ ටික ඉගෙනගෙන තියෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම සඳහා තිබිය යුතු ඉලක්කම් කියලා. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 තියෙන විදියට එයාගේ වර්ගමූලය තියෙන්නේ කොහොමද කියලායි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 එන ඒවා ටික මම රවුම් කරනවා මෙතන තියෙන. 1 මෙතන තියෙනවා. ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 81ට තියෙනවා. පූර්ණ වර්ගයේ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 වෙනවා 121. ඊට පස්සේ 361 441 841. දැන් පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 වෙන විදියට තියෙන එයාගේ වර්ග මූලය. එම පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ග මූලය අපි ලියමු. එතකොට අපිට ලැබෙනවා මෙතනින් 1 තියෙන කෙනාගේ වර්ගමූලය මේ පළවෙනියටම තියෙන්නේ 1. දෙවෙනියට 81 අපි ගත්තා එයාගේ වර්ගමූලය 9. ඊළඟට 121 අපි සැලකුවා එයාගේ වර්ගමූලය 11. ඊළඟට 361 සැලකුවා එයාගේ වර්ගමූලය 19. ඊළඟට 441 සැලකුවා එයාගේ වර්ගමූලය 21. ඊළඟට 841 බැලුවා එයාගේ වර්ගමූලය 29. හරි. එතකොට
ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 වෙන විදියට තියෙන වර්ග සංඛ්‍යා ටික තමයි මේ ලිව්වේ. ඒගොල්ලොන්ගේ අග ඉලක්කම් බලන්න. එක ස්ථානයේ බලන්න. හැම වෙලාවෙම 1 සහ 9. මේ බලන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 එන ඒවා තමයි මම මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. හොඳට කල්පනාවෙන් අහගන්න. පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 වෙන ඒවා තමයි මම මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 එන සංඛ්‍යාවල වර්ග මූලය සැලකුවොත් ඒවා එන්නේ කොහමද? 1 නම් මෙතන 1 9 11 19 21 29 ඔන්න වර්ග මූල ටික ලියුවා. ඒ වර්ග මූලවල අග ඉලක්කම් බලන්න. 1 සහ 9 රටාවක් තියෙනව නේද? බොහොම ලස්සන. දැන් අපි බලමු ඊළඟට වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම විදියට 4 එන්න පුළුවන්. දැන් ඕගොල්ලොනුත් ක්‍රියාකාරකම 1 කියන වගුව සම්පූර්ණ කරන්න මේ විදියට. හොඳද? එතකොට ඔන්න දෙවෙනියට තියෙන්නේ අපේ දෙවෙනි තීරු විදියට තියෙන්නේ එක ස්ථාන ඉලක්කම 4 වන පූර්ණ වර්ග සංඛ්‍යා ලියන්න කියලා. හරි. අපි දැන් ඒ ටික රවුන්ඩ් කරගමු. මම කොළ පාටින් රවුන්ඩ් කරනවා. 4 64 144 324 484 784 ඔන්න අග ඉලක්කම විදියට 4 තියෙන ටික තමයි මම ඔය රවුන්ඩ් කරේ. එතකොට ඒගොල්ලොන්ගේ වර්ග මූලයනේ දැන් සලකන්න ඕනේ. දෙවෙනි පේළිය ලියන්න ඕනේ වර්ග මූලය. දැන් පළවෙනි පේළිය ලියන්න ඕනේ ඔයගොල්ලෝ 2 4 2 නෙමෙයි 4 64 144 324 484 ඊළඟට එම පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය. ඔන්න දැන් එම පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය අපි බලමු. එතකොට එන්නේ මොනවාද? 2 මෙතනින් 8 මෙතනින් 12 මෙතනින් 18 මෙතන 22 මෙතන 28 ඔන්න වර්ගමූල ටික. එම පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල ටික. එතන වර්ගමූලවල අග ඉලක්කම බලන්න හැම වෙලාවෙම 2 සහ 8 2 සහ 8 පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 නම් වර්ගමූලයේ අග ඉලක්කම 1 හෝ 9 වෙන්න ඕනේ. පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 4 නම් වර්ගමූලයේ අග ඉලක්කම 2 සහ 8 වෙන්න ඕනේ. ඔන්න ওই විදියට අපි ඉතුරු ටිකත් හොයා ගන්න ඕනේ. එතකොට මම පහත් හොයමු. අපි පහ හොයමු. අග ඉලක්කම 5 වෙන ඒවා ටික මොනවාද? 25 225 625 එයාගේ වර්ගමූලය ටික බලමු. 25 වර්ගමූලය 5යි. 225 වර්ගමූලය 15යි. 625 වර්ගමූලය 25යි. ඒතර වර්ගමූලයන්ගේ අග ඉලක්කම 5 විතරයි එතරදී නේ. හැම වර්ගමූලයකම අග ඉලක්කම එහෙම නැත්නම් එක ස්ථානයේ 5. ඊළඟ වර්ග සංඛ්‍යාව 6. 6ත් අපි ලියමු. 6 ලැබෙන අවස්ථා ටික ලියමු. මෙතන 16 36 196 256 576 676 ඔන්න 6 ලැබෙන ටික. ඒගොල්ලෝගේ වර්ගමූල ටික ලියමු. 16 වර්ගමූලය එන්නේ 4. 36 වර්ගමූලය එන්නේ 6.
196 වර්ගමූලය එන්නේ 14. 256 වර්ගමූලය එන්නේ 16. 576 වර්ගමූලය එන්නේ 24. ඊළඟ එක්කෙනා එහෙමනම් 26. ඔන්න රටාවක් තියෙන ඔයගොල්ලෝ බලන්න. 4 6 14 16 24 26 එහෙනම් 34 36 44 46 ওই විදිහටයි යන්නේ. එහෙනම් මෙතන අග ඉලක්කම මොනවාද වෙන්න ඕනි? ඇවිල්ලා තියෙන්නේ වර්ගමූලයේ අග ඉලක්කම් 4 සහ 6. ඊළඟ එකත් අපි මෙතන පොඩියට ලියාගමු නේද? ඊළඟ අග ඉලක්කම විදියට එන්නේ 9. පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම විදියට ඊළඟට තියෙන්න පුළුවන් 9. දැන් 9 ලැබෙන අවස්ථා ටික අපි රවුම් කරමු. මම ඒ ටික රවුම් කරනවා කළු පාටින්. ඔන්න 9 49 196 286 526 729. ඔන්න 9 ලැබෙන ටික. ඒගොල්ලෝගේ වර්ගමූල ටිකනේ අපිට ඕනි වෙන්නේ. ඒතර වර්ගමූලේ 9 ලැබෙන එකේ 3. මෙතන 49 ලැබෙන එකේ 7. 69 ලැබෙන්නේ 13න්. 289 ලැබෙන්නේ 17න්. 529 ලැබෙන්නේ 23න්. 729 ලැබෙන්නේ 27. ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 9 තියෙද්දි ඒ වගේ වර්ගමූලයන්. එතකොට වර්ගමූලයන් විදියට ලැබෙන සංඛ්‍යාවල අග ඉලක්කම අනිවාර්යෙන් 3 සහ 7. 3 සහ 7. අග ඉලක්කම බිඳුව විදියට ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී මේ බලන්න 10 20 30. ඒතර පූර්ණ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුවයි නම් වර්ගමූලය අග ඉලක්කම බිඳුව වෙනවා. ඒතර මෙන්න මේ ටික මෙන්න මේ විදියට ලියපු ටික ඕගොල්ලෝ නිරීක්ෂණයෙන් වර්ගමූලය හොයනකොට අවශ්‍ය වෙනවා. ඔය දැන් මම කියලා දීපු ටික ක්‍රියාකාරකම 1 අනුව වගුව සම්පූර්ණ කරන්න මේකත් බලලා ඊට පස්සේ ඒකේ සාරාංශය ඔයගොල්ලන්ට තියෙනවා 97 වෙනි පිටුවේ බලන්න ඒකේ දෙවෙනි වගුව පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම. ඒ ටික තමයි අපි මේ ලිව්වේ. 1 4 5 6 9 බිඳුව. ඔය තියෙන පාඩට. ඊට පස්සේ එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම දැන් මේ අපි හොයාගත්ත ටික. මොකද්ද? 1ට අදාළව 1 සහ 9. 1 හෝ 9. 4ට අදාළව 2 හෝ 8. 5ට අදාළව 5මයි. 6ට අදාළව 4 හෝ 6. 9ට අදාළව 3 හෝ 7. බිඳුවට අදාළව බිඳුවයි. ඔන්න 97 වෙනි පිටුවේ තියෙන ඒ වගුව ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනි මේ නිරීක්ෂණයෙන් වර්ගමූලය හොයනකොට. ඔන්න ඒ වගු දෙක ඕගොල්ලෝ මේ විදිහට සම්පූර්ණ කරගන්න. හොඳයි. දැන් අපි ඉගෙන ගත්ත එකේ සාරාංශ වගුවක් මම මෙතන සටහන් කරගෙන තියෙනවා. මොකද මට දැන් වර්ගමූලය හොයනකොට මේ වගුව ඕනි වෙන නිසා. හොඳයි. දැන් අපි ගානක් හදමු. අපි හොයමු 784 වර්ගමූලය නිරීක්ෂණයෙන්. 784 වර්ගමූලය නිරීක්ෂණයෙන් හොයමු. හරි. එතකොට අපිට එන්නේ 1000ට වඩා අඩු සංඛ්‍යා තමයි මේ නිරීක්ෂණයෙන් වර්ගමූලය හොයන්න 8 වසරේදී ඔයගොල්ලෝට ඉගෙන ගන්න තියෙන්නේ 1000ට වඩා අඩු සංඛ්‍යා.
එතකොට 1000ට වඩා අඩු සංඛ්‍යා දැන් අපි අර කලින් වගුව ආපහු බලමු. 1000ට වඩා අඩු සංඛ්‍යා කියලා කිව්වම පූර්ණ වර්ග සංඛ්‍යාවල මෙතන අපිට ඇවිල්ලා තියෙනවා අවසාන ඉලක්කම 900. එතකොට තව 100යි 1000ට අඩු. එතකොට ගොඩක් වෙලාවට අපිට 32ට වඩා අඩු සංඛ්‍යා වගේ 32ට වඩා අඩු වර්ගමූල විදිහට 32ට වඩා අඩු වෙන් ලැබෙන සංඛ්‍යාවල වර්ගමූලය හොයන්න තමයි මේ නිරීක්ෂණයෙන් ඉගෙන ගන්න වෙන්නේ. දැන් අපි හොයන්න යන්නේ 784 වර්ගමූලය. 784 වර්ගමූලය. 784 තියෙන්නේ 10 ගුණාකාරවල පූර්ණ වර්ග සංඛ්‍යා ලැබෙන සංඛ්‍යාවල මොන අතරේද කියලා අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕන. ඔන්න මෙහෙමයි ඒක හොයන්නේ. පූර්ණ වර්ග සංඛ්‍යාවල මෙතන 100. එතකොට මෙතනින් උඩට තියෙන සංඛ්‍යා ටික ඔක්කොම 100ට අඩු. ඊළඟට මෙතන තියෙන්නේ 400. 400 කියලා කියන්නේ දැන් 100 කියලා කියන්නේ 100 වර්ගමූලයේ 10යි. එතකොට 100ට අඩු සංඛ්‍යාවල වර්ගමූලයේ විදිහට 10ට අඩු සංඛ්‍යා ලැබෙන්න ඕනේ. ඊළඟට 10 ගුණාකාරයේ තියෙන්නේ 20නේ. ඒ කියන්නේ 20 කියලා කියන්නේ 20 වර්ගමූලයේ ලැබෙන්නේ 400 වර්ගමූලයෙන්. 20 ලැබෙන්නේ 400 වර්ගමූලයෙන්. එතකොට 100ත් 400ත් අතර සංඛ්‍යාවල 100ත් 400ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලයේ විදිහට 10ත් 20ත් අතර සංඛ්‍යා ලැබෙන්න ඕනේ. මම කියන එක හොඳට තේරුම් අරගන්න. පූර්ණ වර්ග සංඛ්‍යාවක් විදිහට 100ට අඩු සංඛ්‍යාවල වර්ගමූලයේ විදිහට 10ට අඩු සංඛ්‍යා ලැබෙන්න ඕනේ. 100ත් 400ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලයේ විදිහට 10ත් 20ත් අතර සංඛ්‍යා ලැබෙන්න ඕනේ. මොකද 100 වර්ගමූලයේ 10යි 400 වර්ගමූලයේ 20යි. එතකොට මේ අතර තියෙන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය 10ත් 20ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඊළඟ 10 ගුණාකාරයේ වර්ගමූලයේ තියෙන්නේ 900. 900 වර්ගමූලය කියලා කියන්නේ 30. එහෙනම් 400යි 900යි අතර සංඛ්‍යාවල 400යි 900 අතර තියෙන මෙතන තියෙන සංඛ්‍යාවල ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලයේ විදිහට 20ත් 30ත් අතර සංඛ්‍යාවක් ලැබෙන්න ඕනේ. ඔන්න ඔය ටිකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ ටිකත් අපි අර සාරාංශ වගුවේ ලියාගමු. මෙන්න මෙතනින් තමයි ওই කොටස මම අරගත්තේ. මොකක්ද අපි ඉගෙන ගත්තේ? 100ට වඩා අඩු නම් වර්ගමූලය 10ට වඩා අඩු වෙන්න ඕනේ. 100ත් 400ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් වර්ගමූලය 10ත් 20ත් අතර වෙන්න ඕනේ. 400ත් 900ත් අතර තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් එයාගේ වර්ගමූලය 20ත් 30ත් අතර වෙන්න ඕනේ. ඔන්න ඔය ටිකත් මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් අපි බලමු අපේ ගානට ඇවිල්ලා. දැන් මට තියෙන්නේ 784 වර්ගමූලය. දැන් 784 තියෙන්නේ මේ 10 ගුණාකාරවල වර්ගමූල මේ පූර්ණ වර්ග සංඛ්‍යා වලින් මොන සංඛ්‍යා දෙක අතරටද බලන්න. 400යි 784 තියෙන්නේ 400යි 900යි අතර.
784 තියෙන්නේ 400යි 900යි 4. එහෙනම් 400 වර්ගමූලය කියන්නේ 20යි. 900 වර්ගමූලය කියන්නේ 30යි. ඔය ටික අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් 784 වර්ගමූලය අනිවාර්යයෙන්ම 20ත් 30ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 20 ඉඳලා 30 වෙනකන් තියෙන සංඛ්‍යා අතර සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඔන්න අපි 784 එක ස්ථානය හොයාගත්තා. මේ 10 ස්ථානය හොයාගත්තා. 10 ස්ථානය මොකක්ද අනිවාර්යෙන් එන්න ඕනි? 2. එහෙම වුණොත් නේ 20ත් 30ත් අතර සංඛ්‍යාවක් වෙන්නේ 2. ඊළඟට අපි දැන් එක ස්ථානය හොයාගන්න ඕනි. එක ස්ථානය හොයාගන්න පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම බලන්න ඕනි. පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 4යි. එහෙනම් දැන් මේ වගුවේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය කියන තැන 4ට අදාළව වර්ගමූලයේ ලැබෙන්න පුළුවන් ඉලක්කම් දෙක අපි තෝරනවා. මොනවාද එන්න පුළුවන් මෙන්න මෙතනට. මෙතනට එන්න පුළුවන් මොනවාද? 2 හෝ 8. මෙතනට එන්න පුළුවන් අගයන් දෙක මොකද්ද? 2 හෝ 8. දැන් අපි මෙතනට 2 දාගන්නවා එක ස්ථානයේ වෙනුවට 2 දාගන්නවා. දැන් 22 22න් ගුණ කරලා බලනවා මොකද්ද ලැබෙන අගය කියලා. දැන් අපි ගුණ කරමු. 22 22න් ගුණ කරාම මට ලැබෙනවා 484ක්. 22 වර්ගය 22 22න් ගුණ කරාම මට ලැබෙනවා 484ක්. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ 784නේ. එහෙනම් අනිවාර්යෙන්ම මෙතනට එන්න ඕනි මොකක්ද? අනිත් ඉලක්කම 8. ඒ අනුව මට ලියන්න පුළුවන් 784 වර්ගමූලය සමානයි 28. අපි හරිද කියලා බලමු. 28 28න් ගුණ කරලා 8 වරක් 8 64යි. ඉතිරි 6ක්. 8 වරක් 2 16යි. 16යි 6යි 22යි. දෙවරක් 8 16යි. දෙවරක් 2 4යි 1යි 5යි. 4යි 6යි 2යි 8යි 5යි 2යි 7යි. 784 ලැබෙනවා 28 වරක් 28න්. එහෙනම් 784 වර්ගමූලය කීයද? 28යි. අපි තව උදාහරණයක් බලමු. හොඳයි. අපි 324 වර්ගමූලය හොයමු නිරීක්ෂණයේ ඇසුරින්. දැන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි මුලින්ම? 324 මොන සංඛ්‍යා මොන මේ 10 ගුණාකාර එහෙම නැත්නම් 10 ගුණාකාරවල පූර්ණ වර්ගය අතරද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එතකොට 320 තියෙන්නේ 100ත් 400ත් අතර. 100ත් 400ත් අතර සංඛ්‍යාවක් තමයි 324 වෙන්නේ. එතකොට 100 වර්ගමූලය 10යි. සිය වර්ගමූලය 10යි 400 වර්ගමූලය 20යි. එහෙනම් 324 වර්ගමූලය 10ත් 20ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕනි. එහෙනම් 324 ඔන්න එක ස්ථානය මේ 10 ස්ථානය 1. එතකොටනේ 10ත් 20ත් අතර සංඛ්‍යාවක් ලැබෙන්නේ. එක ස්ථානය හොයාගන්න ඕනි දැන්. අපි 10 ස්ථානය හොයාගත්තා. එක ස්ථානය හොයාගන්න බලන්න ඕනි මේ අපිට වර්ගමූලය හොයන්න දීලා තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය අනුව. එතකොට අපිට හොයන්න දීලා තියෙන එක ස්ථානය 4. ඉස්සලා ආපු වගේමයි ඇවිල්ලා තින්නේ නේද? 4. 4 වර්ගමූල 4 එක පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය 4 විදියට එනවා නම් වර්ගමූල එක ස්ථානයේ විදියට එන්න ඕනි මොකද්ද? 2 හෝ 8. 2 හෝ 8. දැන් එහෙමනම් මෙතනට ලැබෙන සංඛ්‍යා දෙක 12 හෝ 18. මෙතන එක ස්ථානයේ විදියට 2 දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් 8 දාන්නත් පුළුවන්. 2 දැම්මොත් 12යි. 8 දැම්මොත් 18යි.
දැන් අපි මේ දෙන්නගෙන් එකක්නේ 324 වර්ගමූලය වෙන්න ඕනේ. එහෙනම් අපි එක සංඛ්‍යාවක් ගුණ කරලා බලමු. එතකොට අපි 12 12න් ගුණ කරලා බලමු. ඒතර 12 12න් ගුණ කරාම අපි දන්නවා 144යි කියලා. දැන් අපිට ඕනි 324නේ. එහෙනම් අනිවාර්යයෙන්ම 12 කියන සංඛ්‍යාව නෙවෙයි 18 කියන සංඛ්‍යාව තමයි මෙතනට අදාළ වෙන්නේ. ඒ අනුව අපිට ලියන්න පුළුවන් 324 වර්ගමූලය 18යි. 324 වර්ගමූලය 18යි. බොහොම ලෙහෙසි නිරීක්ෂණයෙන් වර්ගමූලය හොයන විදිය. හැබැයි මෙන්න මේ වගුවයි මෙන්න මේ කොටසයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. තවත් උදාහරණයක් බලමු. අපි බලමු 289 වර්ගමූලය හොයන විදිය. හොඳයි. 289 289 දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 10 බල විදියට තියෙන 10 ගුණාකාර විදියට තියෙන 100යි 400යි. 100යි 400යි අතර තමයි මෙන්න 100යි 400යි අතර තමයි 289 තියෙන්නේ. ඒ අනුව 100 වර්ගමූලය කීයද? 10යි. 400 වර්ගමූලය කීයද? 20යි. එහෙනම් 10ත් 20ත් අතර සංඛ්‍යාවක් 10ත් 20ත් අතර සංඛ්‍යාවක් තමයි 289 වර්ගමූලය වෙන්නේ. හරි. එහෙනම් දැන් 289 10 ස්ථානයේ අපි හොයාගත්තා මොකද්ද 1යි කියලා. 10 ස්ථානයේ හොයාගත්තා 1යි කියලා. දැන් අපිට ඕනේ 1 ස්ථානයේ. 1 ස්ථානයේ හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? වර්ගමූලය හොයන්න තියෙන සංඛ්‍යාවේ 1 ස්ථානයේ දිහා බලනවා. වර්ගමූලය හොයන්න තියෙන සංඛ්‍යාවේ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ 1 ස්ථානයේ 9යි. එහෙනම් අර වගුවට අදාළව 9ට අදාළව වගුවෙන් 9ට අදාළව සංඛ්‍යා දෙක තෝරගන්න ඕනි. කීයද? 3 හෝ 7. 3 හෝ 7. ඒ අනුව මේ එක ස්ථානයේට 3 යෙදුවොත් 13 හෝ 7 යෙදුවොත් 17 වෙන්න ඕනේ. 289 වර්ගමූලය එක්ක 13 එහෙම නැත්නම් 17 වෙන්න ඕනේ. දැන් අපි එක සංඛ්‍යාවක් ගුණ කරලා බලනවා. අපි 13 තෝරගමු. එහෙනම් 13න් ගුණ කරලා බලනවා 289 එනවද කියලා. 289 ආවොත් 13න් ගුණ කරාම 289 ආවොත් එහෙනම් 289 වර්ගමූලය 13යි. 13න් ගුණ කරාම 289 ආවේ නැත්නම් එහෙනම් 289 වර්ගමූලය 13 නෙවෙයි ඊළඟ සංඛ්‍යාව මොකද්ද? 17 කියලා අපිට ගුණ කරන්නේ නැතුවම ගන්න පුළුවන්. හරි. දැන් අපි 13න් ගුණ කරලා බලමු. 3 වරක් 3 9යි. 3 වරක් 1 3යි. 1 වරක් 3 3යි. 1 වරක් 1 1යි. 9යි 3යි 3යි 6යි 1යි. 169යි. දැන් 169 නෙමෙයිනේ අපිට 289 නේ හොයන්න තියෙන්නේ. එහෙනම් 289 වර්ගමූලය අපිට ලබා ගන්න පුළුවන් කීයයි කියලාද? 17යි කියලා. ඒතර ඔයගොල්ලෝ ගණන් හදනකොට ගණන් හදන ක්‍රමය ලියන්න එපා. ඒතර ක්‍රමයේ විදියට ওই විදියට ලිව්වම කමක් නැහැ. මෙතන තියෙන අගයන් දෙක ඕනනම් මෙතන 10 ස්ථානය මෙතන 1 ස්ථානය කියලා ලියලා මේ අගයන් දෙක ලැබෙන්න පුළුවන් කියලා ලියලා හදන්න පුළුවන්. අපි තව එක උදාහරණයක් හදලා අභ්‍යාස මාලාව කරන්න පටන් ගමු. අපි හොයමු 576 වර්ගමූලය. 576 වර්ගමූලය හොයමු. දැන් අපි බලමු 576 මොන කොටසටද අයිති වෙන්නේ කියලා මොන 10 ගුණාකාර 10 බලවල ගුණාකාර අතරද තියෙන්නේ කියලා. ඒ අනුව අපිට පේනවා 400යි 900යි අතරයි තියෙන්නේ. එතකොට ඒකට අපි කියන්නේ 10 ගුණාකාර වලින් ලැබෙන පූර්ණ වර්ග සංඛ්‍යාව. 10 ගුණාකාර වලින් ලැබෙන පූර්ණ වර්ග සංඛ්‍යාව 400යි 900යි අතර තමයි 576 තියෙන්නේ. ඒ අනුව අපිට ලියන්න පුළුවන් 400 900 අතර 576 තියෙනවා. දැන් 400 වර්ගමූලය කීයද? 20යි. 900 වර්ගමූලය කීයද? 30යි.
ඒ අනුව 20ත් 30ත් අතර අගයක් තමයි 576 වර්ගමූලයේ විදියට ලැබෙන්න ඕනි. 20ත් 30ත් අතර සංඛ්‍යාවක්. එතකොට මේකෙන් අපි ගන්නෙ 10 ස්ථානය. 576 වර්ගමූලයේ ලැබෙන අගේ 10 ස්ථානය තමයි මෙතනින් අපි ලබා ගන්න. එතකොට 576 වර්ගමූලයේ ඔන්න 10 ස්ථානය අපිට ලැබෙනවා 2යි කියලා. එතකොටනේ 20ත් 30ත් අතර සංඛ්‍යාවක් ලැබෙන්නේ. ඔන්න 10 ස්ථානයේ හෙව්වා. දැන් එක ස්ථානයට එන්න ඕනි අගේ තමයි අපි හොයාගන්න ඕනේ. එක ස්ථානයට එන්න ඕනි අගේ හොයාගන්නේ කොහොමද අපි? අපිට දීලා තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම දිහා බලලා. ඒතර දැන් මෙතන අග ඉලක්කම 6යි. එහෙනම් 6ට අදාළව වර්ගමූලයේ එක ස්ථානයේ තියෙන්න ඕනි මොන සංඛ්‍යා දෙකද? මොන ඉලක්කම් දෙකද? 4 හෝ 6. 4 හෝ 6. ඒ අනුව මෙතනින් ලැබෙන්න ඕනි සංඛ්‍යා දෙක එක ස්ථානයට 4 දැම්මොත් 24 හෝ එක ස්ථානයට 6 දැම්මොත් 26. 24 හෝ 26 තමයි 276 වර්ගමූලයේ විදියට ලැබෙන්න ඕනි. එහෙනම් අපි මේ දෙන්නගෙන් එකක් ගුණ කරලා බලනවා 576 ලැබෙනවාද කියලා. මම 24 24න් ගුණ කරනවා. 4 වරක් 4 16යි. 4 වරක් 2 8යි 1යි 9යි. 2 වරක් 4 8යි. 2 වරක් 2 4යි. 6යි 9යි 8යි 7යි එකක් ඉතිරි 5යි. ඔන්න දැන් 24 ගුණ කරාම මට 576 ලැබුණා. එහෙනම් 576 වර්ගමූලය කීයද? 576 වර්ගමූලය 24යි. දැන් අපි උදාහරණ ගොඩාක් සාකච්ඡා කරානේ. ඒ ටික නැවත බලන්න. එතකොට ඔයගොල්ලන්ට නිරීක්ෂණය මගින් වර්ගමූලය හොයන විදිය තවදුරටත් පැහැදිලි වෙයි. ඒ අනුව ඔයගොල්ලන්ට පුළුවන් 8 අභ්‍යාසය කරන්න. 8 අභ්‍යාසයේ ගැටලු ටික විසඳන්න පුළුවන්.